නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ලෝකේ සියල්ල අවබෝධ කරපු, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ ශාස්ත්‍රූන් වහන්සේ නමක් කෙනෙකුට මුණ ගැහෙන්න ඉතාම කලාතුරකින්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ශ්‍රාවකයන් වහන්සේලාටත් ඒ ශ්‍රාවක ජනයාටත් ඒ ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරගන්න උදව්පකාර සලසනවා කියන එක ලෝකේ ඊටාම දුර්ලභ එකක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ අමත මදිගතං. පින්වත් මහණෙනි, මට අමෘතය හම්බුණා. අහමනු සාසාමි, මං ඔබලාට ධර්මයෙන් අනුශාසනා කරන්නම්. අහං ධම්මං දේශේමි, මම ඔබලාට ධර්මයේ දේශනා කරන්නම් කියලා. ඒකට උන්වහන්සේ අවබෝධය තුල ඉඳලා අපිට මේ ධර්මයේ දේශනා කළේ. ඒකට ශ්‍රාවකයාට Tamanගේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන උදාාර ප්‍රසාදයකින් ශ්‍රද්ධාව පිහිටන්න පුළුවන් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කොයිතරම් අවබෝධයකින් යුක්තයිද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධය පිහිටලා ඒකාන්ත කොට මහණෙනි මේ කරන්ඩ මේ ප්‍රතිලාභය ලබනවා කියලා දේශනා කරපු ධර්මයන් තමයි ඉතිවුත්තක පාළියේ අපි මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ ශ්‍රවණය කරපු කුජුත්තරාවන් ඒ ධර්මයේ ඒ ආකාරයෙන්ම සාමාවතී ඇතුළු පිරිසට දේශනා කළා. ඉතින් කුජුත්තරා යම් මගඵල අවබෝධ කළාද, ඒ සාමාවතී ඇතුළු පිරිසත් ඒ ආකාරයෙන්ම මගඵල අවබෝධ කළා. එහෙනම් මේ ධර්මයේ කොයිතරම් ස්වාක්කාත එකක්ද? එහෙනම් අපිට හිත පහදවාගෙන පුරුදු කරගන්න ලැබුණොත්, මේ ධර්මයේ හිත පහදවාගෙන ශ්‍රවණය කරන්න ලැබුණොත් කොයිතරම් අපේ ජීවිතේට රැකවරණයක් ලැබෙනවද? ඉතින් අද දවසේ අපි තිබුත්තක පාළිය අපි ඉගෙන ගන්නේ දෝෂ සූත්‍රය. දැන් ඔබට මතක ඇති කලින් අපි ඉගෙන ගත්තේ ලෝභය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ඒකාන්ත කොට වදාළ ධර්මයේ. දැන් අද අපි ඉගෙන ගන්න සූත්‍රය දෝෂ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එකම එක දෙයක් අතහරින්න. ඒක ධම්මං භික්කවේ පජහත. එකම එක ධර්මයක් අතහරින්න. අහංගෝ පාටිභෝගෝ අනාගාමිතාති. ඔබ අනාගාමි වෙනවා කියලා මම අප වෙනවා. කතමං ඒක ධම්මං. මහණනි, මොකද්ද එකම එක ධර්මයේ? ලෝභං භික්කවේ ඒක ධම්මං පජහත. දෝසං භික්කවේ ඒක ධම්මං පජහත. ද්වේෂය කියන එකම එක ධර්මය අතහරින්න. අහංගෝ පාටිභෝගෝ අනාගාමිතායාති. මහණනි, ඔබ ද්වේෂය අතහැරියොත් ඒ ද්වේෂය අත්හැරීමෙන් අනාගාමි වෙනවා කියලා මං අප වෙනවා. එහෙනම් බලන්න මේ තරහයම කියන එක මේ සත්වයාට කොයිතරම් හානියක් කරනවද? තරහ දුරු වුණොත් කොයිතරම් යහපතක් වෙනවද කියන්නේ. ඒ කෙනා කාම ලෝකයට ආයි පෙරලා එන්නේ නැහැ. සුද්ධාවාස බඹලව ඉපදිලා එහිදීම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා මේ තරහ දුරු කරගත්තොත්. පින්වත්නි, තරහ කියලා කියන්නේ මේ හිත යම් අරමුණකින් කිලුටු වෙනවා. කිලිටි වීම මාත්‍රයක් හරි ඇති වෙනවද? ඒකට කියනවා ද්වේෂය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් ගැටෙන අරමුණක් අපිට ලැබෙනවද? ඒකෙදී යම් ගැටීමක් හට ගන්නවද? ආඝාතයක් හට ගන්නවද? හිත කිලිටි වෙනවද? ඒක තමයි කියනවා ද්වේෂය කියලා කියන්නේ. යම් දෝමනස්සයක් ඇති වෙනවද? ඒක තමයි කියනවා ද්වේෂය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. බුදුරජාණන් වහන්සේ වදාළේ චේතසිකං මේ සිතුවිල්ලකින් හටගත්ත චේතසික දුකක්. ඊළඟට චේතසිකං අසාතං සිතේ ඇතිවන මේ අමිහිරි බවක් ඇද්ද, මනසේ ස්පර්ශයෙන් හටගත්ත යම් දුක් පීඩා ඇද්ද, ආන්න එක තමයි කියන මානසික දුම්නස. එහෙනම් දුම්නස හටගන්නේ කොහොමද? දැන් අපිට ලෝභය ඇති වෙද්දී ලෝභයට කාරණා වුණේ හිත ඇදිලා යන ආස්වාදනීය අරමුණක් ආපු ගමන් අපේ හිත ඒකට ඇලෙනවා.
අපේ හිතේ ලෝභය හට ගන්නවා, රාගය හට ගන්නවා. දැන් මෙතනදි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ ලෝභයත් අපි තුල තියෙන නිසාම අපි හැමතිස්සෙම සාමාන්‍ය හොඳට ඔබ ගැනම හිතලා බලන්න. අපි කවදාවත් කැමති නැහැ අමිහිරි රූපයක් දකින්න. අමිහිරි ශබ්දයක් අහන්න කැමති නැහැ. අමිහිරි ගඳක් මේ නාසයට දැනෙනවට කැමති නැහැ. අමිහිරි රසක් දිවට දැනෙනවට කැමති නැහැ. අමිහිරි පහසක් කයට දැනෙනවට අපි කැමති නැහැ. අපි හැමතිස්සෙම සැපය තමයි කැමති. සුඛකාමානි භූතානි. සැපේ විඳින්නයි කැමති. ලෝභයෙන් මත් වෙන්නයි කැමති. නමුත් අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. අචින්තිතම්පි භවති. නොසිතන දෙයක් තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඕන්නේ කෙනාට අකමැති රූපයක් පේනවා. අප්‍රිය වූ, අමනාප වූ, අනිෂ්ට වූ, අකාන්ත වූ රූපයක් එයාට දකින්න ලැබෙනවා. දැන් මේ රූපය මුල් කරගෙන ඔන්න එයාට හට ගන්නවා දුක් විඳීම. ඊළඟට කනට ඇහෙනවා අප්‍රිය, අමනාප, අනිෂ්ට, අකාන්ත ශබ්දයක්. ඒක මුල් කරගෙන එයා තුල හට ගන්නවා දෝමනස්සේ, ගැටීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසයට දැනෙනවා අප්‍රිය, අමනාප, අනිෂ්ට, අකාන්ත ගඳ සුවඳක්. ඊළඟට දිවට දැනෙනවා තමන් විඳින්න අකමැති රසයක්. ඊළඟට කයට දැනෙනවා තමන් ලබන්න අකමැති පහසක්. මෙහෙම ලබද්දී මොකද වෙන්නේ? හිතේ ඇති වෙන ගැටීමක්. එතකොට ආන්නේ කියන ගැටීම මුල් කරගෙන අයනිසෝ මානසිකාර කිරීමෙන්, නුනුවණින් කල්පනා කිරීමෙන්, ධර්මානුකූලව නොසිතීමෙන්, අධර්මයට අනුව හිතන්නේ යෑමෙන් මොකද වෙන්නේ? ද්වේෂය ඔන්න හිතේ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය ආවට පස්සේ මොකද වෙන්නේ? දණ්ඩෙන් පාර කාපු සර්පෙක් වගේ කිපෙනවා කියනවා. මේ රූපයක් කරබය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසක් ශරීර ගත වෙච්ච කෙනෙක් වගේ හදවත දඟලන්න පටන් ගන්නවා කියනවා. දැන් දෙයක් වුණාට පස්සේ තමයි ඒක අපිට තේරෙන්නේ. තමන්ම හොඳට අතීතේ තමන්ගේ සිහි කරාඩලා බැලුවොත් හොඳට තේරෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන කෙනෙක්ගේ වචනයක් නිසා, කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා, බාහිරින් වෙච්ච යම් වෙනස්කමක් නිසා හිත ඇතුලේ මේ தත්ත්වය ආපු එක හොඳට සිහි කරලා බැලුවොත් සිහිනුවණින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුගින්නක් වගේ හදවත දවාලනවා කියන ද්වේෂයෙන්. ඒතකොට ද්වේෂයේ ස්වභාවය ඒකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ද්වේෂේ නම් වූ එකම එක ධර්මය ඔබ අතහරින්න. දැන් බලන්න ද්වේෂේ කොයිතරම් ආදීනව තියනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තරහ ඇති වෙන්න අපි මේ වැරදි විදියට හිතන මේ ආකාර 9ක් තියෙනවා. ඒ ආකාර 9න් අපි හිතනකොට නැති තරහ ඇති වෙනවා. ඇති වෙච්ච තරහ වැඩි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවට කියන්නේ පිටනත් ආඝාත වස්තු කියලා. තරහ ඇති වෙන්න අපි හිතන වැරදි රටාවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් හිතනවා මේ අසවලා මට අහිත කළා, මට අයහපත පිණිස, නරක පිණිස, මට හානිය පිණිස පවතින දේවල් මේ කෙනා කළා කියලා එයා හිතනවා. අතීතේ මට කළා මේ කෙනා හිත පිණිස පවතින දේවල් කියලා හිතනවා. ඔන්න තරහ ඇති වෙනවා. දැන් සමහර කෙනෙක් හිතේ කෝන්තර බඳින්නේ මීට කාලයකට කලින් සමහරට ඒ වෙච්ච අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එයාට ඒක අතහැර ගන්න බෑ. ඒ කෙනා මට ඒ කාලේ ඉඳලා කරදර කරනවා කියලා, අයහපත කරනවා, මගේ දේවල් විනාශ කරනවා, පැහැර ගන්නවා කියලා අතීතයේ ආරම්භය එයා සිහි කරන්න ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා හිතනවා මේ අසවල් කෙනා මට මේ වර්තමානයේ අයහපත කරනවා කියලා හිතනවා. දැන් අතීතේ ඉඳලා එයා අපිට හානියක් කරනවා කියමු. දැන් මේ කෙනා එහෙම අතහරින්නේ නැහැ. ඒකත් සිහි කරනවා. ඊට පස්සේ කියනවා මේ කෙනා මට වර්තමානෙත් මට අයහපත කරනවා, හානිය කරනවා කියලා ඔන්න ආයනසෝ මනසිකාරය කරනවා. ඊළඟට මේ කෙනා සිහි කරනවා මේ කෙනා මට අනාගතේ තහිත කරයි, අයහපත කරයි, මගේ ජීවිතේ විනාශ කරයි, දුකට දායි, මගේ දේවල් විනාශ කරයි, මෙහෙම කියලා අනාගතේ අරබයත් මෙයා හිතනවා. දැන් බලන්න අතීතයේ ආරම්භයත් මෙයා තරහ උපදව ගන්නවා. වර්තමානයේ යම් අඩුපාඩුවක් කෙනෙක්ගෙන් වුණොත් ඒකත් මෙයා සිහි කරලා තරහ උපද්ද ගන්නවා. අනාගතෙත් මේ කෙනා මේකම කරයි කියලා අනාගතයේ ආරම්භයත් ඔන්න අකුසල් හදා ගන්නවා. දැන් බලන්න දැන් සමහර අයගේ ඒ තරහව පටන් අරන් තියෙන පරම්පරාව සමහරට කීපයකට කලින් ඒ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට ඒ තරහ පෝෂණය කරවලා
ඊට පස්සේ ඒ પરම්පරාවෙන් වර්තමාන પરම්පරාවට තරහ පෝෂණය කරලා එතකොට මොකද වෙන්නේ? අතීතේ પરම්පරා ගානකට කලින් තිබිච්ච කයිකතන්දර විස්තර අසවලා මෙහෙම කළා අපේ පවුලට මෙහෙම කළා අපේ දරුවන්ට මෙහෙම කළා අපේ ඥාතින්ට මෙහෙම කළා කියලා අතීතේ අරඹයා මොකද වෙන්නේ? තරහ ඉපදින්න කාරණා වෙනවා. සමහරවිට දෙමව්පියන්ගෙන් සමායට අඩුපාඩු වෙන්නේ. අතීතයේ තියෙන දේවල් දරුවන්ගේ හිතට වලට දානවා. ඊට පස්සේ දරුවොත් ඒ අයත් එක්ක තරහ වෙනවා. එතකොට වර්තමානයේ නිකම්ම මේ තරහ පෝෂණය වෙලා එනවා. ඊට පස්සේ එකතු වුණාමත් මේගොල්ලෝ අපිට අනාගතෙත් මෙහෙම කරයි කියලා ඔන්න කතා වෙන. එතකොට නැති තරහ උපදිනවා. ඉපදලා තියෙන තරහ වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ වර්තමානයේ මොනවා හරි අඩුපාඩුවක් වුණොත් ඒ අඩුපාඩුව නිතර දෙබේලේ කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? තරහමයි වැඩි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය විදිහටත් තරහ වැඩි වෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට කල්පනා කරනවා කියනවා කොහොමද මගේ හිත මිතුරන්ට මේ අය අයහපත කළා. දැන් හිතමු අපේ ඥාතින් ඉන්නවා. අපේ දැන් කලින් හිතුවේ Tamanටම වෙච්ච ටික. දැන් හිතනවා තමන්ගේ හිතවත් අයට සමහරට තමන්ගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතමිතුරන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රිය මනාපයි කියලා ඉන්න අයට කවුරු හරි කෙනෙක් කරදර කරනවා, හානියක් කරනවා, අයහපතක් කරනවා, දුකටපත් කරනවා. ආන්න එතකොට මේ ඒ කෙනා හිතනවා මගේ හිතවත් අයට මං ඇසුරු කරන අයට මේ කෙනා අයහපත කළා කියලා හිතවතුන්ට හානි කිරීම සම්බන්ධයෙන් තරහ ඇති කර ගන්නවා කියනවා. ඊළඟට මගේ හිතවත් අයට මේ වර්තමානයේත් මේ අය අයහපත කරනවා කියලා තරහ උපදව ගන්නවා කියනවා. දැන් බලන්න එක එක්කෙනා තම තමන්ට වෙච්ච දේවල් කතා කරනකොට නිකම්ම කෙනෙකුගේ හිත තුල තරහ ඇති වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ එක එක්කෙනාගෙන් වෙච්ච අඩුපාඩු අසවලා මෙහෙම කළා කියලා කතා කරන්න යන්න එපා කියනවා. ඒව දෙතිස් මේ කතාවලට තමයි ඇතුළත්. පුද්ගලයන් ගැන කතා, නොයෙකුත් ඉති බව කතා, මෙහෙම වුණා කියලා කරන කතා බහ. මේවෙන් මොකද වෙන්නේ? නූපන් තරහ උපදිනවා. උපන් තරහ වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න කල්පනා කරන මගේ හිතවත් අයට මේ අය අනාගතෙත් කරදර කරයි, අයහපත කරයි, දුක් පීඩා පමුණුවයි කියලා ඔන්න හිතේ තරහව ඇති කර ගන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරහ වැඩෙන ක්‍රම ඔතනින් අවසන් නෑ. ඊට පස්සේ මේ කෙනා කල්පනා කරනවා කියනවා අසවල් කෙනා මගේ තරහකාරයන්ට උදව් කළා, යහපත කළා. දැන් සාමාන්‍ය සත්වයා කැමති තවන්ගේ තරහකාරයට මොකක් හරි හානියක් වෙනවට. දැන් වෙන්නේ ඒක නෙමෙයි. තරහකාරයට කවුරු හරි කෙනෙක් උදව් කරනවා. තරහකාරයන්ගේ ළමයිට බලනවා. ඒ පවුලට කරදරයක් වුණොත් කෙනෙක් ඇවිල්ලා උදව් කරනවා. දැන් එතකොට මෙයා තරහ බැඳ ගන්නවා කියනවා මගේ තරහකාරයාට අසවල් කෙනා උදව් කළා. දැන් හිතමු දැන් අල්ලපු ගෙදරත් එක්ක කෙනෙක් තරහයි කියලා. එතකොට ඒ අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක වෙන කෙනෙක් hina වුණත් ඒ hina වෙච්ච මිනිස්සයත් එක්ක තරහ ඇති වෙනවා අපේ හිතවල. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ හතුරන්ට යහපත කළා කියලා හිතේ තරහ ඇති වෙනවා කියනවා. ඊට පස්සේ තමන්ගේ සතුරන්ට මේ යහපත කරනවා කියලා තරහ බඳිනවා කියනවා. අනාගතෙත් මගේ සතුරන්ට උදව් උපකාර කරයි, යහපත කරයි කියලා ඔන්න තරහ බඳිනවා කියනවා. එතකොට ඔන්න ඔය කියන නම ආකාරයෙන්ම මේ හිතේ තරහව පෝෂණය වෙනවා කියනවා. එතකොට බලන්න මේ හිත කොයිතරම් මෝඩයිද? එතකොට මේ හිත කොයිතරම් ලාමකයිද? එතකොට තමන්ට හානි කිරීම සම්බන්ධිනු තරහ ගන්නවා. තමන්ගේ තමන්ට හිතමිතුරු අයට මේ අයහපත කළා කියලා තරහ ගන්නවා. තමන්ගේ හතුරන්ට යහපත කරනවා කියලා තරහ ගන්නවා. එතකොට මේ තරහ පෝෂණය වෙන්නම හැදිලා තියෙන එකක්. ඇයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ මේ දේවල්ම තමයි. එතකොට ඒ කෙනා කල්පනාවෙන් අරමුණු විඳ නැත්තම් මොකද වෙන්නේ? හැමතිස්සෙම දෝමනස්යෙන් හිත යට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ද්වේෂයෙන් පහර කෑම හරියට නිකන් අර මේ දණ්ඩෙන් පහර කාපු සර්පෙක් වගේ. ඊටාම සුළු මොහොතකින් ඒ කෙනා කිපෙන්න ගන්නවා. සමහරලාට අතපය වීසි කරනවා. වේගවත් වචන එයා පිට කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ද්වේෂයෙන් රත් වෙච්ච කෙනා හරියට මේ ලිපේ දාපු කෙනෙහිර දරපෙල්ලක් වගේ කියනවා. පින්නති ඔබ දැකලා ඇති ඔය පොල් පරාල, කිතුල් පරාල, මේ පුවක් පරාල වගේ දේවල් ලිපට දැම්මට පස්සේ ලිපට දාලා හොඳට ඇවිලෙනකොට ඒකේ ගිනි අඟුරු කඩද්දී මොකද වෙන්නේ? පට ගාලා පුපුරන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂයෙන් රත් වුණාට පස්සේ, ක්‍රෝධයෙන් ඇලලී ගියාට පස්සේ එයාගේ තියෙන වේගවත් කායික ක්‍රියා කියනවා. ඊට පස්සේ වේගවත් වාචසික මේ වචන තමයි කියන එයාගෙන් පිට වෙන්නේ. මොකද එයා ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් යට වෙලා ඉන්න නිසා. එතකොට පින්නත් බලන්න මේ ද්වේෂයෙන් පහර කෑවට පස්සේ ඒ කෙනාට කරන්නේ මොකද්ද? නොකරන්න ඕනේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළේ ද්වේෂය කියලා කියන්නේ අගතියක් කියනවා. ඒ ද්වේෂයෙන් අගතියට ගියාට පස්සේ අනර්ථය කරනවා කියනවා. අර්ථය අතහරිනවා කියනවා. යහපත අතහරිනවා කියනවා. අයහපත කරනවා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදියට තමයි කියනවා මේ ද්වේෂය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත් ජනනෝ දෝසෝ මේ සත්වයාට තරහ තමයි කියනවා අනර්ථය උපදවලා දෙන්නේ. එහෙනම් යම්තාක් යහපත තියනවාද අර්ථය තියනවාද ඔක්කොම වනසවලා කිසි වැඩකට නැති සසරේ දුක කරාම අරගෙන යන පාපේ කරාම අරගෙන යන දුගතිය කරාම අරගෙන යන අනර්ථය අපේ ජීවිතය උපදවලා දෙන්නේ මේ තරහෙන් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝසෝ චිත්තප්ප කෝපනෝ මේ හිත කුපිත කරවන්නේ හිත අවුස්සලා දාන්නේ මේ ද්වේෂයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂය දුරු කරගන්න ශ්‍රාවකයාට මහන්සි වෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ද්වේෂයකින් දුෂ්ට වුණොත් සත්තා ගච්ඡanti දුක්ගතින් ආන්නේ සත්වයන්ට යන්න වෙන්නේ දුගතියට තමයි කියනවා. දැන් බලන්න ලේසි එකක් නෙවෙයි. එතකොට පුංචි කාරණයක් සමහර විට අපිට හිතට වැටෙන්නේ මුලින්. නමුත් ඒකම ආයනසෝ මනසිකාරය කරන්න ගිහිල්ලා දැන් ද්වේෂය කියන්නේ අකුසල මූලේ. එතකොට අකුසල මූලයෙන් මේක ප්‍රහාණය කරගන්න පුළුවන් නම් හටගන්න තැනින්ම පුංචි කාලෙදිම මූලයේ හැටියට තියෙද්දිම ගලවලා අයින් කරන්න පුළුවන් නම් ඒ කෙනාට අකුසලෙන් මිදෙන්න පහසුයි. නමුත් ද්වේෂය නැවත පවත්තන්න ගිහිල්ලා ද්වේෂේ ක්‍රෝධේ බවට පත් වෙනවා. ඊට පස්සේ ක්‍රෝධේනුත් එයා ඒක ප්‍රහාණය කරගත්තේ නැත්නම් ඊට පස්සේ එයා තුල හටගන්න වෛරය. වෛරේනුත් ඒක ප්‍රහාණය කරගන්න බැරි වුණොත් මම සසර පුරා එන්නම් මම ජීවිතෙන් ජීවිතයට එන්නම් මම පලිගන්නම් මං විනාශ කරන්නම් කියලා එයා වෛර බැඳගත්තොත් ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ බද්ධ වෛරය කියලා. සසර පුරාම ඒ කෙනාට අර වෛර බැඳගත්ත කෙනා පස්සෙන් එයාට යන්න සිද්ධ වෙනවා. ඒ වෛරයට ලක්වෙච්ච කෙනා උපදින යම් තැනකද ඒ වෛර කරන කෙනාටත් ඒ තැන උපදින සිද්ධ වෙනවා. තිරිසන් අපා ඉපදිලා හරි වෛරය ඒ කෙනා ඒ පරිගැනීම සිද්ධ කරනවා වෛරයෙන්. ඊට පස්සේ මිනිස් ලෝකයට ආවත් වෛරයෙන් ඒ කටයුත්ත කරනවා. එතකොට යම් ලෝකයකද උපදින්නේ ඒ ලෝකෙම අර වෛරයෙන් සම්බන්ධ වෙලා අපාගත වෙන පව් බොහෝ රැස් කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ද්වේෂයෙන් හිත කෙලුටුනාට පස්සේ හිත දුෂ්ට වුණාට පස්සේ ඒ කෙනාට සුගතියක යන්න හම්බෙන්නේ නැහැ. දුගතිය තමයි කියනවා ඒ කෙනාට උපදින්න සිද්ධ වෙන්නේ. දැන් ওই භාගතුන් වහන්සේ වදාළේ ද්වේෂය නිසා කියනවා සත්වයෝ ප්‍රාණඝාතය කරන්නේ. ඊට පස්සේ සොරකම් කරන්නේ ද්වේෂය නිසා කියනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාළ වැරදි කාම සේවනය කරන්නේ තරහ නිසා කියනවා. හිතමු දැන් ඔන්න යම් පවුලක් හොඳට මේ සාමයෙන් සමාදානෙන් හොඳට පෞල් ජීවිතයක් ගෙවනවා. හිතමු මේ හොඳට පෞල් ජීවිතයක් ගත කරන ඒ දෙන්නෙක් අතින් සමාජයට නොහිතා යම් දෙයක් කිරීම නිසා ඔන්න කෙනෙක්ගේ හිතේ තරහ ඇති වෙනවා. එතකොට මේ තරහව ඇති වුණාට පස්සේ මේ කෙනා කල්පනා කරනවා මෙයාගේ පෞල් ජීවිතේ මම කඩාකප්පල් කරන්න ඕනේ. ඊට පස්සේ හිමින් සැරේ සමහර විට මේ කාන්තාවක් නම් අර පුරුෂයාත් එක්ක සම්බන්ධයක් හදා ගන්නවා. පුරුෂයෙක් නම් අර ඒ පවුලේ ස්ත්‍රිය සමග සම්බන්ධයක් හදා ගන්නවා. නමුත් හිත ඇතුලේ තියෙන ද්වේෂය මේ අය මට මෙහෙම කළා මම මේ අයට යහතින් පෞල් ජීවිතය ගත කරන්න දෙන්නේ නැහැ. මෙහෙම කියලා අර ස්වාමියාත් එක්ක හරි බිරිඳත් එක්ක හරි සම්බන්ධයක් හදාගෙන හිත ඇතුලේ ද්වේෂය වැඩ කරන්නේ.
සම්බන්ධයක් හදාගෙන අර හොඳට සාමකාමීව පෞල් ජීවිතේ ගත කරපු දෙන්නගේ පෞල් ජීවිතේ විනාශ කරලා දානවා. වැරදි කාම සේවනයේට ඒ කවුරු හරි පොළඹව ගන්නවා. එතකොට බලන්න ද්වේෂය නිසාම වැරදි කාම සේවනයේට යනවා. ඊළඟට ද්වේෂය නිසාම රවට්ටනවා. ඊට පස්සේ ભેද බින්න කරලා දානවා. ඊළඟට ඒ අයගේ ජීවිතවලට තියෙන වටිනා කාලය හිස් වචන කියලා ඒ අයගේ වටිනා කාලය විනාශ කරලා දානවා. ඊළඟට හිත රිදෙන්න වචන කියනවා. සමහරවිට ඇනුම් පද කියනවා. මේ විදියට නොයෙක් වචී දුස්චරිත මේ ද්වේෂය නිසා සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් ප්‍රාණඝාතය කරනවද, සොරකම් කරනවද, වැරදි කාම සේවනය කරනවද, බොරු කියනවද, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද, බොරු කේලම් පරුස වචන හිස් වචන කියනවද, මේ හැමෝම යන්නේ නිරේ කියනවා. තිරිසන් අපාය කියනවා. ප්‍රේත අපාය කියනවා. අසුර අපාය කියනවා. එතකොට මේ ද්වේෂයෙන් රත් වුණාට පස්සේ, ද්වේෂයෙන් දුෂ්ට වුණාට පස්සේ ඒ කෙනාට සුගතිය කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා මරණින් මත්තේ බොහෝ දුක් ඇති සතර අපායේ තමයි උපදින්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අනතුර දැකලා සත්වයා මිනිස් ලෝකෙට ඇවිල්ලත් මේ ලෝභය කියන අකුසලෙන් යටවීම නිසා මේ සත්වයා මනුෂ්‍ය ජීවිතෙත් අහිමි කරගෙන සුගති තැපත් අහිමි කරගෙන සතර අපාය ඉපදලා දුක් විඳින හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් ආන්න ඒක නිසා තමයි වදාලේ එකම එක ධර්මයක් මහන්නේ දුරු කරන්න ඒ ධර්මයේ දුරු කළොත් ඔබ අනාගාමී වෙනවා කියලා මම අප වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එකම එක ධර්මයේ තමයි ද්වේෂය. එතකොට නිතර අපි කල්පනා කරලා බලන්න ඕන අපිට චිත්තානුපස්සනාවක් තියෙන්න ඕනේ. සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං තිපජානාති. තමන්ගේ හිතේ ගැටීමක් හටගත්තොත් යම් රූප ශබ්ද ගන්ධ රස පහසක් මුල් කරගෙන අරමුණක් මුල් කරගෙන හිත කුපිත වුණොත් හිතේ ගැටීමක් හටගත්තොත් යම් පුද්ගලයෙක් කරපු දෙයක් නිසා තමන්ගේ හිතේ ගැටීමක් හටගත්තොත් අන්න තමන් චිත්තානුපස්සනාවෙන් දැනගන්නවා ඔන්න මට දැන් තරහ ගිහින් ඉන්නේ. ඔන්න මට දැන් තරහ හටගෙන තියෙන්නේ. මේ තරහ මම වහා දුරු කරගත යුතුයි. මේ තරහ විසින් මගේ මෙලොව පරලොව විනාශ කරනවා. මගේ නිවන් මගත් වනසනවා කියලා ඒ කෙනා හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ කෙනාට වාසනාව උදා වෙනවා සිහි ඉපදුනාට පස්සේ නුවණ පාවිච්චි කරලා වීරිය පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් මෙන්න මේ කියන තමන්ගේ ජීවිතයට සතුරෙක් වෙච්ච තමන්ගේ ජීවිතයට වදකෙක් වෙච්ච මේ තරහව අතහරින්න. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට වදාළේ තරහ දුරු කරන්න කියලා. ඉතින් අපටත් මේ හිතේ තියෙන තරහේ ස්වභාවයන් තරහ හටගන්න හැටි මේවා හොඳට තේරුම් අරගෙන මේ තරහව කියන මේ අකුසලයේ දුරු කරලා අපටත් බොහෝ පින් රැස් කරගන්න අපටත් ගුණධර්ම දියුණු කරගන්න ආර්ය මාර්ගයේ ගමන් කරලා උතුම් අමා මහ නිවන අවබෝධ කරගන්න අප සියලු දෙනාටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ විදියට අද දවසේ සම්බුදු සුවඳ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 70 වන උපන්දිනය යෙදුන WG ආර්යවතී මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මිය පරලොව ගිය WA අරනෝලිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් පින්වත් WA කාන්ති ස්වර්ණලතා දියණියත් ධම්මිකා පියදර්ශනී දියණියත් නිහාල් ශාන්ත පුතණුවන් සහ නිලන්ත වීරරත්න පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා ඉතින් මේ පින්වතුන් ඊටාම සදහැසිතින් මේ ධර්ම දානමේ පින රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරපු පින අපි මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. මේ සියලු දෙනාට ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මිය පරලොව යන්නට යෙදුන WA අරනෝලිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ ධර්ම දානමේ පින සිදු කරන ඒ සියලු දෙනා නමිනුත් පවුලේ සෑම සියලු දෙනා නමිනුත් මේ ජීවිතය තුලත් අනන්ත සසර පුරාත් මියගිය සියලු ඥාතීන් මේ පින අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්වා. සාදු
සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් 70 වන උපන්දිනේ සමරන WG ආර්යවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියට මේ පින් අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභාව බලේනුත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදේනුත් දෙවියන්ගේ දිව්‍ය රැකවරණේනුත් නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ජීවිතයට තව දුරටත් පින් දහම් රැස් කරගෙන උදාරෝ ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. WA කාන්ති ස්වර්ණලතා දියණියටත් ධම්මිකා පියදර්ශනී මහත්මියටත් නිහාල් ශාන්ත මහත්මයාටත් නිලන්ත වීරරත්න මහත්මයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ පවුල්වල දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාව බලයෙන් ඒ සෑම සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගන්න තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙනාටම දාන ආදී පින්කම්, සීලාදී ගුණදහම්, භාවනාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගෙන ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන් සියලු දෙනාටත් ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කළ සදහැවත් සියලු පින්වතුන්ටත් මේ පින එකාකාරයෙන්ම අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටමත් මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.